තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවත්නි බෞද්ධ රූපවාහිනී සමග ඒකාත්මිකව ජීවිතය ධර්මානුකූල කරගන්නට අපේක්ෂාවෙන් සිටින ඔබ හැම දෙනා වෙනුවෙන් සෑම බ්‍රහස්පතින්දා දවසකම ඔබ වෙනුවෙන් විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවට අයත් තවත් දායකත්ව සද්ධර්මදේශනාවක් සමාරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් දේශනාව පවත්වන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මරතන්කල්ල කරුණාගල, චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවත්නේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ මාරවිල පදිංචි මෙවුලන් රුද්‍රිගෝ සහ කුමුදුනේ ශ්‍රියාකාන්ති රුද්‍රිගෝ ඇතුළු පැමිණ සිටින පින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනා මිත්‍රාසි වෙලා අද දවසේ මේ බෞද්ධ මාධ්‍යාලය හරහා විකාශනය කෙරෙන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ ධර්ම දේශනාවකට දායකත්වයේ ගත්තා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මාරවිල පදිංචි මෙවුලෙන් රුද්‍රිගෝ සහ කුමුදිනී ශ්‍රියාකාන්ති රුද්‍රිගෝ යන අය විසින් ඉතින් අපි ආරමුණු පැහැදිලි කරලා පසු ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. සමාධි සිතින් බණහත් එකඟ සිතින් බණහත් තන්පත් සිතින් ශරීරයේ මෙතන තියලා සිත විසිරුවොත් ධර්මයේ තේරෙන්නේ. ශරීරය ශාලාව තුල නම් සිතත් ශාලාව තුලම තියාගන්න. අනිකුත් කල්පනා ශාලාවෙන් එළියට ගියාම දැන් අභ්‍යන්තරයේ තුලම සිත තියාගන්න. එතකොට ධර්මයේ වැටහෙනවා, තේරෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දා උතුම් වූ සම්බෝධියටපත් වෙලා බැලුවනේ කාටද දහම් දෙසන්නේ කියලා. ගුරුවරු දෙන්නෙක් ගාවට ගියානේ. ආලාර කාලා මුද්දකරාම පුත්ත ගාවට. ඒතොර ඉස්සෙල්ලාම ගිය ගුරුවරයා බැලුවා. එයාට බණ කියන්න. බෑ එයා ඉන්නවා ආකාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ අරූපතලයක. බැලුවා ඊගාවට ගිය උද්දකරාම පුත්ත ළඟට. එයා කොහෙද ඉන්නේ? නේව සංඥා ඥාසඤ්ඤායතනෙ. එයාට බණ කියන්නත් බෑ. කල්පනා කරුවා ඊට පස්සේ මට උදව් කරපු උපකාර කරපු 5 දෙනෙක් හිටියා. මේ 5 දෙනා හොඳයි බණ කියන්නේ. බැලුවා කොහෙද ඉන්නේ කියලා. ඉසිපතනේ ඉන්නවා. වාරණාසි බරණැස. ඒ දැක්ක තථාගතයන් වහන්සේ දුරක් ගෙවාගෙන ආවා. ඇවිල්ලා අර සම්මුඛ චෛත්‍යය ඇත දන්නවා. හිතනේදී තමයි මොන ගෙහුනේ. 5 දෙනා මඩ ගහගෙන ගියා. මිගදායට. එතන සියලු දෙනා වාඩි කරලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම යම් තාක්කල් රූපය අවබෝධ කළාද රූපයට හේතු අවබෝධ කළාද
රූප නිරෝධය අවබෝධ කළාද? රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ අවබෝධ කරන තාක්කල් මං සම්මා සම්බුද්දයි කියලා කාටවත් ප්‍රකාශ කළේ නැහැ. මහණෙනි මම යම් දවසක වේදනාව අවබෝධ කළාද? වේදනාවේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ තාක්කල් මං කිසි කෙනෙකුට මං සම්මා සම්බෝධියටපත් වෙලා කියලා ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම සංඥාව අවබෝධ කළාද? ඒ සංඥාවේ හේතු අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධය අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ තාක්කල් මං සම්මා සම්බෝධියටපත් උනේ නැහැ කි. සම්බෝධියටපත් උනා කියලා මං කාටවත් ප්‍රකාශ කළේ නැහැ. ඒ වෙනතුරු යම් දවසක මම සංස්කාරයන් අවබෝධ කළාද? ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ සංස්කාර නිරෝධය අවබෝධ කළාද? ඒ සංසාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? එතෙක් මම සම්මා සම්බෝධියට පත් වුණා කියලා ඊට කලින් මම ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම සංස්කාරයන් අවබෝධ කළාද? ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? ඒ හේතු සංස්කාර හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව මම යම් දවසක අවබෝධ කළා. එතෙක් මම සම්මා සම්බෝධියටපත් වුණා කියලා ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම විඥාණය අවබෝධ කළාද? විඥානයේ හේතු අවබෝධ කළාද? ඒ විඥාන නිරෝධය අවබෝධ කළාද? ඒ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? එතෙක් මම සම්මා සම්බෝධියටපත් වුණා කියලා මම ඊට කලින් කාටවත් ප්‍රකාශ කළේ නැහැ. මහණෙනි මම දැන් ප්‍රකාශ කරනවා. මම රූපය අවබෝධ කළා. මම රූපේ හේතු අවබෝධ කළා. මම හේතු නිරෝධය අවබෝධ කළා. ඒ රූපේ හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළා. මම දැන් ප්‍රකාශ කරන මම සම්මා සම්බුද්දයි කියලා. මහණෙනි මම වේදනාව අවබෝධ කළා. ඒ වේදනාවේ හේතු අවබෝධ කළා. ඒ හේතු නිරෝධය මම අවබෝධ කළා. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළා. මම දැන් ප්‍රකාශ කරනවා. මහණෙනි මම දැන් සම්මා සම්බුද්දයි. මහණෙනි මම යම් දවසක සංඥාව අවබෝධ කළාද? සංඥාවේ හේතු අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධය අවබෝධ කළාද? සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? මම අවබෝධ කළා. මම දැන් සම්මා සම්බුද්දයි. මම සංස්කාරයන් අවබෝධ කළාද? යම් දවසක. ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? හේතු නිරෝධය කියන්නේ හේතු අයින් කළා. අවබෝධ කළාද? ඒ සංස්කාරයන් පිළිබඳව හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළාද? මම අවබෝධ කළා. මම දැන් සම්මා සම්බුද්දයි. මහණෙනි මම විඥාණය අවබෝධ කළාද? විඥානයේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? විඥානයේ හටගන්න හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය පිළිබඳව මං නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව මං අවබෝධ කළාද? මං දැන් අවබෝධ කළා. මං දැන් සම්මා සම්බුද්දයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ධර්මතාවයන් අවබෝධ කළා, හේතු අවබෝධ කළා, ඒ හේතු නිරෝධය පිළිබඳව අවබෝධ කළා, ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව අවබෝධ කළා. සම්මා අපට එහෙම කියන්න බෑ. ඇයි? අපට කියන්න පුළුවන් සම්මා සම්බුද්දයි කියලා. ඇයි? පහම අවබෝධ කළේ? පහම අවබෝධ කළෙත් නැහැ, හේතු අවබෝධ කළෙත් නැහැ, හේතු නිරෝධ කළෙත් නැහැ. නිරෝධගාමිනී ප්‍රතිපදාවට
නිසියාකාරවම බැස්සෙත් ඒ නිසා තාම සසරේ. තථාගතයන් වහන්සේ ගොඩ වුණා. එහෙනම් මේ ධර්මතා පහ පිළිබඳව හටගන්ම අවබෝධ කළා. ඒ හටගන්න හේතු අවබෝධ කළා. හේතු අයින් කරා, හේතු නිරෝධ කළා. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අනුගමනය කළා. සංසාරයෙන් මිදුණා. සසරින් නිවෙන්නට බණ කියන්නේ. දැන් පිළිගන්නව නේද පහම අවබෝධ කළේ නැහැ කියලා. හේතු අවබෝධත් නැහැ තාම. හේතු අයින් කරන නිරෝධය ඒකත් අවබෝධ කළේ නැහැ තාම. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකටත් නිවැරදිව බැස්සෙත් ලෝකෝත්තර පැත්තට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නවා. දන්නවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සෙත් නැහැ. ඒ නිසා අපි තාම සසරේ. පිරිනිවන් පාලා අවුරුදු 2600 ගණනක්. තාමත් බැරි වුණා. තව ටික කාලයයි තියෙන්නේ. ඒ කාලය තුලත් කරගත්තේ නැත්තම් ඉන්න වෙනවා අපිට. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නේද? කවද්ද? මිනිස් වර්ෂ වලින් 57 කෝටි 59 ලක්ෂ 97434ක් තියෙනවා. මිනිස් වර්ෂ වලින් 57 කෝටි 59 ලක්ෂ 97434ක් තියෙනවා. හැබැයි හිටියොත් හොඳයි අපි. මනුස්ස ජීවිතයක්ම ලබාගෙන අංග විකල මන්ද බුද්ධියක්වත් නැතුව ධර්මයේ තේරුම් ගැනීමට සුදුසු මනසකුත් එක්ක හිටියොත් හොඳයි. කොහෙන්දී කියලා සහතිකයක් දෙන්නේ කවුද? ඒක දෙන්න කෙනෙකුත් නෑ. සංයෝජන ධර්මයන් ගැන මම පසුගිය දේශනාවල තියෙනවා. සංයෝජන පහක් කිව්වා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් නැති කරන ආකාරය පසුගිය දේශනාවල තියෙනවා. කාමරාග පටිග අනාගාමි මාර්ගයට එන ඒ ඵලයන්ට එන ක්‍රමය පසුගිය දේශනාවල තියෙනවා. ඒ පහට කියන්නේ ඕරම්භාගීය සංයෝජන. අද කියනවා උද්දම්භාගීය සංයෝජන. සංයෝජන කීයද? 10යි. දස සංයෝජන. ඔය සංයෝජන 10ම ක්‍රියාත්මක වෙන තාක්කල් සසර. ඔය සංයෝජන 10 මිදුණද නිවන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බස පරාමාස කියන සංයෝජන තුන අවසන් නම් භව 7කට සීමා 8 වෙනි භාවයක් නැහැ. ඊට කලින් තමන් ප්‍රාර්ථනා කරගෙන එන ආකාරයට යන්න පුළුවන්. ඊගව භවයේදීත් පුළුවන්, ඊළඟ දෙවෙනි භවයේත් පුළුවන්, තුන්වෙනි භවයේත් පුළුවන්. ඒ ආකාරයට පුළුවන්. සක්‍රුදාගාමි වුණොත් එකපාරක් එනවා. කාම ලෝකෙට. අනාගාමි කාමරාගයේ පටිගයත් අවසන් කළොත් නගාමි ආගමනයක් නැහැ. සුද්ධාවස පහෙන් එකක ප්‍රතිසන්දිය අරගෙන පිළිවෙලින් අකනිටා අවියාතප්ප සුදස්ස අකනිට්ට කියන බ්‍රහ්ම ලෝකෙන් එහෙම පිරිනිවන් පාන මෙහෙන්නේ කාම ලෝක වලට එන්නේ. එහෙනම් ඉතිරි සංයෝජන පහ කියනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. දැන් එතකොට අර කලින් කිව්ව පහක් තියෙනවද? මම දැන් ඒක නැති කරගන්න ක්‍රමය පසුගිය දේශනාවල තියෙනවා. මේක ගාර ගන්න. හැමදාම අහනවා සරින් නිවන්නට. එහෙනම් රාගය කියන්නේ ඇලෙනවා. රූප රාග. සමහර අය කාම ලෝක හොඳ නැහැ කියලා රූපාවචර බ්‍රහ්ම ලෝකයන්ට භාවනා කරනවානේ. එහෙන් පිරිසක් එදත් හිටියා. ආලාර කාමල උද්දකරම් පුත්තල. එතකොට එදත් හිටියා සිත සමාධිගත කරලා ඒ සමාධිය වඩලා සමාධිය දියුණු කරගෙන රූපාවචර ධ්‍යාන උපදවලා ඒ බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිගත අය එදත් හිටියා අදත් ඉන්නවා. සමතේ වඩලා ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන අපි එපා කියන්නේ. ප්‍රශ්නයක් නෑ හොඳයි. හොඳයි ධ්‍යාන. ඒක විදර්ශනාවට පාදක කරගන්න ඕනේ. ධ්‍යාන වලින් නිවන් දකින්න බෑ. විදර්ශනා ප්‍රඥාවෙන් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා හැබැයි බුදුරජාණන් වහන්සේ එතකොට
අනාගාමී පුජ්‍යලයටත් රූප රාග තියෙන බව පෙන්නනවා. එයා අවසන් කළා තියෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන සංයෝජන පහ විතරයි අවසන් කළා තියෙන්නේ. එයාට තව පහක් තියෙනවා. එහෙනම් රූප රාගයට තියෙනවා. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදින්න යාට සිත් පහළ වෙන්න පුළුවන්. රාගය කියන්නේ එතන සිත තියලා. රූප රාග. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අසඤ්ඤ තලයක් තියෙනවා. ඒතර එයා සිත තියන්න පුළුවන් එයා එතන. අරූප රාග. එයා කැමති නම් එයා අරූප තලයක සිත තියන්න පුළුවන්. අරූප තලයක. ඒ කියන්නේ ආකාසඤ්ඤායතන, විඥානඡායතන, අකිඤ්ඤඤ්ඤායතන, නිවසඤ්ඤාසන. අරූප රාගයත් යට තියෙනවා. රූප රාග, අරූප රාග. එයාට මානයක් තියෙනවා. මානෙ කියන්නේ සිතවිල්ලක් විතරයි. මානෙ කියන එක ගොඩනගන්නේ කොහෙද? සිතේ. හැබැයි දැන් සිතට ආරෝඪ කරගත්තට මානෙ ඒක පෙන්නනවා විවිධ චර්යාවන් තුලින්. ඒ සිත පෙන්වන්න බෑනේ මානෙ. සිත තුලට නෙන්නේ. සයමාන, සදිසිමාන, හීනමාන. මම අහවලාට වඩා උසස්. සිත තුළ නේද ඇති වෙන සිතවිල්ලක් විතරයි නේද? ওই සිතවිල්ල හොඳයිද? නාම ධර්මයක්. සිත හැසිරෙන ආකාරය. ඒ සිත හැසිරෙන ආකාරය ඊගා භවය තීරණය කරනවා. අධික මානෙන් යුක්ත පුච්චල කොහෙද උපදින්නේ? මනුස්ස ලෝකයට આવොත් ඔයත් දැකලා තියෙනවා මේ දින 7කට 7ක් වෙනස් කරන පාර දිගේ ඇවිදින යන තල්ලතු වලින් මඩු ගහගෙන සාත්තර කියලා රිලව් එහෙම නටවල ජීවත් වෙන කට්ටිය. දැන් ඒ අයලා නිවසට આવොත් පුටුවක් අද්දිනවද? ඇයි ඒවල එහෙම උනේ? ඒ නාම රූප දෙකේ ආකාරයට සකස් වුනේ ඇයි? මාන්නේ පෙන්වන පෙර භවවල. තේරෙනවද? පහත් කුලවල උපදින බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා. පහත් කුලවල ප්‍රතිසන්දි ගන්න. මාන්නක්කාරය. එහෙනම් හොඳයිද ඒක? අයින් කරන්න. අපට යම් දෙයක් තියෙනවා හොඳ නැත්නම් අපි හොඳ දේ ගන්නවද? නෑ අයින් කරනවා අපි. හැබැයි මේ ධර්මතාවය තියාගෙන ඉන්නවද නැද්ද? දැන් හොඳයි කියලා හිතන දේක් තියාගන්න. හොඳයි කියලා නැත්තම් හොඳ නැත්තම් ඒ ධර්මතාවයට මොකද කරන්න ඕනේ? දැන් අර රූප රාගය අයින් කරන්න කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ? රූප රාගය කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට හේතු වෙන කුසලයේ රූපාවචර කුසලයයි. ඒක අනිත්‍ය නිසා. ඒක අස්තිර නිසා. ඒක తాවකාලික නිසායි බුදුරජාණන් වහන්සේ ඒ රූප රාගයට ඇලෙන්න ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවලට ඇලෙන්න එපා කියන්නේ. ඒක නිට්ටයද? ස්ථිරද? සදාකාලිකද? නෑ. ඒ සෑම තැනටම ආයු කාලයක් තියෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක් අසඤ්ඤතලයේ කල්ප 500යි. ඒතකොට මේ සෑම තැනකටම ආයුෂයක් තියෙනවා. ආයුෂයක් තියෙනවා නම් අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. අපිට අවශ්‍ය කරන්නේ අනිත්‍ය, අස්තිර, తాවකාලික දේවල්ද නිට්ටය, ස්ථිර, සදාකාලික දේවල්ද? ඒ නිට්ටය, ස්ථිර, සදාකාලික දේ තුල જાතියක් නැහැ. ජරාවක් නැහැ. ලෙඩ රෝග නැහැ. මරණයක් නැහැ. ශෝකයක් නැහැ. කනගාටු නැහැ. හැඬීම් නැහැ. වැළපීම් නැහැ. කායික දුක් නැහැ. මානසික දුම්නස් නැහැ. ප්‍රියයන්ගෙන් වෙන්වීම නැහැ. අකමැති පුජ්‍යලයන් සමග එකතු වීම නැහැ. කැමැති දෑ නොලැබීම නැහැ. අකමැති දේවල් ලැබීම ඒවත් නැහැ. එතන හොඳයිද? එතන හොඳයි. සදහටම නෑ ඒවා. එහෙනම් එතන හොඳයි. එහෙනම් අපි යන්න ඕනේ නරක තැනටද? ඒ කියන්නේ අනිත්‍ය, අස්තිර, తాවකාලික තැනකටද යනවද? මේ ධර්මතාවයන් නාය කවම කවදාවත් ක්‍රියාත්මක නොවෙන ස්ථිර සදාකාලික තත්ත්වයකටපත් වෙනවද? හොඳ එක ගන්න කිව්වා. ඒ ධර්මතාවයන් සදාකාලිකවම අයින් කරන තැන තමයි නිවන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බාණං පරමං සුඛං. නිර්වාණය තරම් සුවයක් ඇති තැනක් ලෝකේ කොහොවත් නැහැ. එහෙනම් රූපාවචර බ්‍රහ්ම ලෝකයට ඇලෙන්න එපා. අපේ හොඳට කිව්වේ.
අරූපාවචර බ්‍රහ්ම ලෝකවලත් ආයශයක් තියෙනවා. ආකාසඤ්ඤායතනේ කල්ප 20000යි. විඥානඤ්ඤායතනේ කල්ප 40000යි. ආකින්ඤ්ඤායතනේ කල්ප 60000යි. නේව සංඥා ඥාසඤ්ඤායතනේ කල්ප 84000යි. මහණෙනි අනිත්‍යය අස්තිරයි తాවකාලිකයි. ඒ නිසා එතන සිත තියන්නත් එපා. මොකද කරන්නේ? හැබැයි తాවකාලික වශයෙන් ඉතින් ඉන්න පුළුවන්. తాවකාලික වශයෙන් ඉන්න පුළුවන් කියන්නේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුකුච, විචිකිච්ඡා කියන ධර්මතාවයන් ඒ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විස්කම්බන වශයෙන් ප්‍රහීනයි. තදාංග වශයෙන් ප්‍රහීනයි කමඨහන තුළ සිත තිබ්බ ගම. ඒ කියන්නේ මොහොතට අයින් වෙනවා. ධ්‍යාන තුළ ඉන්න තාක්කල් විස්කම්බන වශයෙන් නීවරණ අයින් වෙනවා. සමුච්ඡේද වශයෙන් අවසන් වෙලා නැහැ. ධ්‍යාණයෙන් නැකිට ගමන් ඒ ධ්‍යානයේ අවශ්‍ය ඉවර වෙච්ච ගමන් ආයි මොනවද දෙන්නේ? ආයි එනවා නීවරණ. අන්න ආයි වහනවා නිවන. එහෙනම් අරූප රාග ඒකත් එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උද්දම්භාගීය සංයෝජන. නමුත් මේ මනස ඒ තුල රැඳිලා රඳවගත්ත ඒ තුල මනස පැටලිච්ච පුජ්‍යලිය ලෝකේ නැද්ද? ඉන්නා. විදර්ශනා භාවනාව කියලා දෙන්නේ විදර්ශනා ප්‍රඥාව උපදවන ආකාරයේ විදර්ශනාව තුළින් නිවන් දකින ආකාරය කියලා දෙන්නේ සුළු පිරිසක්. ගොඩාක් පිරිස දැන් ඉන්දියාවේ එහෙමත් ගොඩාක් පිරිස තාම සමතේ තමයි කියලා දෙන්නේ. ධ්‍යාන උපදවලා බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ගන්න ආකාරය කියන්නේ. සුළු පිරිසක් ඉන්න විදර්ශනා ප්‍රඥාව තුළින් නිවන් දකින නිවනටම යන මඟ කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් අරූප රාගයත් එපා. ඒතර දැන් මානය හොඳයිද? හොඳ නැද්ද? තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න බව තමන් හඟවනවා. වචනයෙන් හඟවන අවස්ථා තියෙනවා. නැද්ද? ඔව්. අපේ ගෙදරට ගෙනාව ලස්සන හොඳ වටින උපකරණ. දැන් කියන්නේ නැද්ද අහලපාලයිට? ඔව්. අපේ ගෙදර වොෂින් මැෂින් එකක් ගෙනාව මහත්තයා ගෙනාව ලක්ෂ 1.5ක් විතර එනවා. අල්ලපු ගෙදරට ගිහලා කියනවා. නැත්නම් මහත්තයා මගේ උපන්දිනේට අරන් දුන්නනේ මාලයක්. අතන මාලයක් ඒක ලක්ෂ 5යි. කරෙත් දාගෙන ගිහලා තමයි පෙන්නන්නේ. මොකක්ද ආපු සිතුවිලි? වචනෙනොත් ප්‍රකාශ කරලා ශරීරෙනොත් පෙන්නලා හැබැයි ප්‍රතිසන්දිය දැන් මේ භවයේ ඉතින් කමන්නේ පෙන්නලා ඉතින් ටිකක් ඉහළින් ඉන්න අරගොල්ලන්ට වඩා. ඔය ඉතින් ඒගොල්ලෝ හිතෙන් හිතනවා මාළේ පෙන්නන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. නැද්ද? නැද්ද? ඔය ඒගොල්ලෝ ඉතින් හදා ගන්න. ඔය අපිට පෙන්නලා යන්න නෙවෙයි. හැබැයි ඊගාවට ප්‍රතිසන්දිය දැන් එතකොට මානෙ පෙන්න දෙයයලා මානෙක් පෙන්නන්න එනවද? දැන් මං කිව්වේ අර තල්ලාතු වලින් වට කරගෙන සතියෙන් සතියට තැන් මාරු කර කර යන අය කාටවත් මානෙක් පෙන්නන්න එනවද? නෑ නේද? ඇයි ඒ? ඒ පෙර භවෙ පෙන්නලා නෙගි. දැන් පෙන්නන්න. හොඳයිද එහෙනම් මානෙ? සීලෙන් උසස් කියලා හිතනවා. අපෝ ඒගොල්ලෝ සීල් ගත්තට ඇති වැඩක් නැහැ මොන ගුණයක්වත් නැහැ මොන ගුණයක්ද? අපි නම් සීල් ගන්නවා ඊට වැඩිය ගුණයක් අපි ගාව තියෙනවා. නැද්ද එහෙම හිතෙන්නේ? මේ සිතුවිලි කරන විනාශයක් මේ කරන්නේ මේ සිතුවිලි විසින්. මානෙ නැමැති සිතුවිල්ල. නැද්ද එහෙම? තියෙනවා. ගුණයෙන් උසස්, සීලයෙන් උසස්, ධනෙන් උසස්, උගත්කමින් උසස්. සෙය්‍යමාන. දැන් බුදුරජාන් වහන්සේට තිබ්බද? එක පුජ්‍යලයක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්න පැත්ත හරි මාන්නක්කාරයි. දැන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වඩා වයසයි. ඉතින් දැන් කතා කරලා කියයි මේ බුදුරජාණන් වහන්සේ බාලයි. ඉතින් දැන් කතා කරායි කියලා එහාට යනවා. අපව බලන බුදුරජාණන් වහන්සේ ආයි මෙහාට යනවා. ආයි බලන බුදුරජාණන් වහන්සේ ආයි එහාට යනවා. ඔය විදිහට කීප වරක් එහාට මෙහාට ගියා. බුදුරජාණන් වහන්සේ කිව්වා බමුණ මානෙන් ඇති වැඩක් නැහැ ආවන වැඩක් වැඩේ කරගෙන යන්න කිව්වා. දැන් අර මේ මානෙ පෙන්නනේ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බාලයි අර වැඩිමල් මේ කතා කරයි කියලා. දැන් බුදුරජාණන් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිත දැක්කා. සිත දැකලා කියනවා බමුණ වැඩක් කරගන්න ආවන වැඩේ කරගෙන යන්න ඔය මානෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ එළ වාඩි වුණා.
තේරෙනවද? එහෙනම් මානෙන් වැඩක් තියනවද? ගෙනියන්න පුළුවන්ද? ඊගා භවයට උපකාර වෙනවද? මේ භවයට උපකාර වෙනවද? ඒත් නැහැ. හැබැයි සිතේ තියෙනවා. ඔව්ද නැද්ද? තියෙනවා. ක්ලේශයක් නෙමෙයිද? අකුසල ධර්මයක් නෙමෙයිද? සසරට බඳින ධර්මතාවයක් නෙමෙයිද? සසර දුක් උපදවන ධර්මතාවයක් නෙමෙයිද? ඒ ධර්මතාවය හොඳයිද? එහෙනම් අයින් කරන්නකෝ. එහෙනම් අයින් කරන්න. අන්න තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා, වටහා ගත්තා මේ ධර්මතාවය හොඳ නෑ මම මේක අයින් කරනවා. සදිසිමාන. ඊගාට තියෙනවා සදිසිමාන. ඒතර සේයමාන කියන්නේ ඉහළින් ඉන්නවද? සමහර අයට තියෙනවා සදිසිමාන සමානයි. ඒගොල්ලන්ට පුළුවන් නම් අපිටත් පුළුවන්. එහෙම කියන්නේ නැද්ද? ඔව් කරලා බලන්න කියන්නකෝ එහෙනම් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට අයත් ඉන්නවා නම් අපිටත් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් නම් අපිටත් සමාන කරලා කතා කරන්නේ. ඒකත් මානෙ නෙමෙයි. ඒ සිතුවිල්ලෙන් ඇති වටිනාකම මොකක්ද? නාම ධර්මයක් විතරයි. එක චිත්තක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙනවා. බුදුරජාන් වහන්සේ කාටවත් පෙන්වුවද? නෑ. හැබැයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. සරණං ගච්ඡාමි. අනුව යනවා. ඒතර යනවද? යනවා නම් මේක අයින් කරන්න ඕනේද නැද්ද? අයින් කළොත් බුද්ධ සරණං ගච්ඡාමි. ධම්ම සරණං ගච්ඡාමි. සංඝ සරණං ගච්ඡාමි. හැබැයි ඒක කමන්නේ කියන්නේ ඉතින්. එහෙම නේ. හැබැයි අනුව යන්න ඕනේ නේ. ඇයි අපිට බුදුරජාන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළේ? මේ දුකෙන් නිදහස් කරන්න. මේ සංසාර දුකෙන් මුදවන්න. සසරින් නිවනට. එහෙනම් සදිසිමාන සමානයි කියලා ගන්න එකෙන් ඇති ප්‍රයෝජනයකුත් නැහැනේ. හීනමාන. හීනමාන. තියෙනවා. ඒ කියන්නේ සමහර අය කියන්නේ මේ අපෝ ඔයාලත් එක්ක හැප්පෙන්න බෑ අපිට. කළු ගල් වල ඔළුව ගහ ගන්නවට වැඩිය හොඳයි නිකන් ඉන්නේ. එහෙම කියනනේ. තෝරුවස්සේ හාල් මැස් වලින් යනවා යන්න බෑ අපිට. එහෙම හිතනවා එහෙම කියනවාද? බුදුරජාණන් වහන්සේට මානයක් තිබ්බද? අපිට තියෙනවා. රහත් වෙනකම්ම තියෙනවා. අර අනාගාමී එක්කෙනාටත් තියෙනවනේ ඔය සිතුවිල්ල. හොඳයිද? එහෙනම් සෙය්‍යමානත් එපා. කවදා ඉඳලාද? සදිසිමානත් එපා. හීනමානත් සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක් විතරයි. මේ රූප ධර්මයක් එක්ක බැඳිලා තියෙන්නේ. නාම ධර්මයක් විතරයි. ඔහේ සිතට ක්‍රියාත්මක වෙන්න දෙනවා. සිත ඒ ධර්මතාවය තුළ පැටලිලා, පටලවලා ගිහිල්ලා, තෘෂ්ණාවත් එක්ක වෙලිලා, ගිහිල්ලා ඊගා භවයට දානවා. අර මං කිව්වේ. දාන තැන. ඒ මනුෂ්‍යාත්ම භවයක් ලැබුවොත්. තිරිසන් ආත්ම භවයක් ලැබුවත් එහෙමයි. ඊටම පහත් තැනක උපදින්නේ. තිරිසන් ආත්ම ලැබ. දැන් තිරිසන් ආත්ම භව ලැබලා උසස් තැන් වල ඉන්නවනේ. නේද? දැන් ඔය ලොකු මාලිකාවල් වල ඔය සිටු මැදුරු වගේ ගෙවල් වල ඉන්නවා මේ හොඳ සත්තු නැද්ද? ජර්මන් ෂෙෆර්ඩ් වගේ බල්ලෝ. දැන් ඒගොල්ලන්ට තියෙනනේ. හැබැයි තිරිසන් නේ. ඔව්. පාරේ ඇවිද ඉන්න සත්තුන්ට පොළොව වලින් ගහනවා, ගල් වලින් ගහනවා, අතට හොවිච්ච ඉන්නවල ගහනවා. දැරස් කොල්ලට නෑ නේ. නේ. එහෙනම් හීනමානෙත් එපා. සදිසිමානයත් එපා. සිතුවිල්ලක් විතරයි, නාම ධර්මයක් විතරයි එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි මේ චිත්තක්ෂණයේ අවසානයේ අපට අරමුණු වුණොත් ඒ මානෙස් එක්ක පැටලිච්ච සිත අපිව දාන්නේ ඊටම පහත් තැනකට. හදන්නේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මේක අයින් කරන්න කියන්නේ. එහෙනම් රූප රාගයත් එපා. අරූප රාගයත් එපා. මානෙ එපා. උද්දච්චය. උද්දච්ච කියන්නේ සිතසනේ වික්ෂිප්ත වෙනවා. ඒකයි උද්දච්ච කියලා කියන්නේ. ගොඩක් අය කියන උද්දච්ච කියන්නේ මේ අහංකාරකම කියලා. නෑ. ඒක නෙමෙයි උද්දච්ච කියන්නේ ශණයෙන් සිත වික්ෂිප්ත වෙනවා. උද්දච්චය තියෙන කෙනාට සිත සමාධි වෙන්නේ. සමාධිය විරුද්ධ වචනේ උද්දච්ච කියලා කියන්නේ. ඒ උද්දච්චයට හේතු තියෙනවා. ඒකට හේතු තමයි යම් යම් දේවල් පිළිබඳව බලවත්ව අපේ මනසේ සටහන් වෙලා තියෙනවා යම් යම් දේවල්. දැන් කුඩා කාලේ ඉඳලා මේ කාලේ වෙනකොට අපේ ජීවිතේ වෙච්ච වැදගත් සිදුවීම් තියෙනවා. ඒවා අපේ මනසේ රැඳිලා තියෙනවද නැද්ද?
අන්නේ වත් යනවා සිතසනේ. මතක් වෙනවද නැද්ද? නිකන් ඉන්න වෙලාවට මම පුංචි කාලේ ඉස්කෝලේ ගියේ මෙහෙමයි මගේ පන්ති හිටිය ළමයි මෙහෙමයි දැන් ඒ අයලා මේ තැන් වල ඉන්නේ. ඒ ආදි වශයෙන් යන්නේ නැති. ඔය ඒතර තමන්ගේ අම්මා තාත්තා නැති වුණා නම් ඒ නැති වෙච්ච දවස් එදා ඒ සිදුවීම් තමන් යම් අනතුරකට භාජනය වුණා නම් නැත්නම් තමයි යම් ලොකු උපාධියක් එහෙම ගත්ත දවස් එහෙම. ඒවා මනසේ රැඳිලා නැද්ද? සනෙන් සිත යනවා ඒවට. යනවනේ. ඒකට උද්දච්චය කියලා කියන්නේ. ඒකේ විරුද්ධ වචනය තමයි සමාධි කියලා කියන්නේ. උද්දච්චයට යන්නේ සමාධි. ගියොත් ආපහු ගන්න කියන බුදුරජාන් වහන්සේ. යයි. මොකද අර ඒවත් තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ මනස. ඒ නිසා ඒවට සිත යනවා. ආපහු ගන්න ඕනේ. ඒවට යනවන නීවරණයකට තමයි ගියේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච. අරියත්තේට යනකම්ම තියෙනවා. ආයි ගන්න කියනවා. ආයි ගත්ත ගමන් අර නීවරණේ නෑ. කමඨානේ ආයි සිත තියන්න. ආනාපාන සති නම්, මෛත්‍රිය නම්, බුදු ගුණ නම්, මරණානුස්මති නම් ඕන කමඨාන. එතකොට උද්දච්ච අයින් වෙනවා. හැබැයි ධර්මතාවයට සිත ආපහු හරවලා දෙන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරයයි. සතිය කිවි සිහිය. ඒ සතිය සම්මා සතියයි. නිවැරදි සිහියයි. යෝනිසෝ මනසිකාරය කිවි ගිය ගමන් අල්ලගත්තා. හටගත්ත තැනම අල්ලගත්තා. යෝනි කියන්නේ උපදින තැන. සෝ මනසිකාරය. සිත තිබ්බ හට ගන්න තැන යනකොටම අල්ලගත්තා. දැන් සමහර අයට එහෙම බෑනේ. නේ. ගිහිලා ගොඩාක් වෙලා ඒ තුල හැසිරීලා සිත හොඳ රවුමක් ඇවිද්දාට පස්සේ තමයි කල්පනා කරනවා මම මේ භාවනාවට වාඩි වෙලා හිටියේ මං ආනාපාන සතියේ හිටියේ මම මෛත්‍රී කරගෙන හිටියේ මේ කොහෙද ගියේ එහෙම වෙනවනේ. එතකොට උද්දච්චය කියන්නේ ඒ සිත වික්ෂිප්ත වෙනස්සනේ. සමාධිය කියන්නේ තන්පත් එකගයි නිශ්චලව පිහිටියා අරමුණේ රැඳිලා තේරෙනවද? රහත් වෙනකම තියෙනවා. රහතන් වහන්සේ. ඒතකොට රහත් වෙනකම්ම තියෙනවා. රහතන් වහන්සේට නැහැ. රහත් වෙනකම්ම තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අනිත්‍ය අවිද්‍යාව. අවිද්‍යාව රහත් වෙනකම්ම තියෙනවා. දැන් මොකක්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව නැති කරගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ පිළිබඳව මම කරුණු කාරණා ගොඩාක් රාශියක් කියලා දීලා තියෙනවා. ඒ තමයි ස්කන්ධ පහක් තියෙනවනේ. රූපස්කන්ධ. ඒ සුද්දාෂ්ටක කලාපයේ සතර මහා ධාතුන්. වේදනාස්කන්ධ. ඒ නාම ධර්මයක්, විඳින වින්දනයක්, විඳීමක් නාම ධර්මයක්. වේදනාස්කන්ධ. සංඥාස්කන්ධ කියන්නේ හඳුනා ගන්න ස්වභාවයන්. සංඥා කියන්නේ හඳුනා ගන්න. සංඥා හයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු හඳුනා ගන්න. ඒ සංඥාස්කන්ධ. ඒතර රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ. සංස්කාරස්කන්ධ කිව්වේ පින් සිතුවිලි, නරක සිතුවිලි අකුසල්, පින් සිතුවිලි කියන්නේ කුසල්, නරක සිතුවිලි අකුසල්, ආනිච්චා විසංකාර කියනවා අරූපාවචර ධානවලට. ඒ සංස්කාර. තව තියෙනවා සංස්කාර ගොඩක් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, සබ්බේ සංකාර කියලා ගත්තොත් මුළු විශ්වයේ තියෙන සියලුම දේවල්. ඒ ආදි වශයෙන් තියෙනවා. නමුත් මේ සංස්කාර කියන්නේ පින් පව්. ඒතර ආනිච්චාභි සංකාර කියන්නේ අරූපාවචර ධාන. අන ස්කන්ධ. සංස්කාර ස්කන්ධයක් තියනවද? සංඥා ස්කන්ධයක් තියනවද? වේදනා ස්කන්ධයක් තියනවද? රූප ස්කන්ධයක් තියනවද? විඥාන ස්කන්ධයක් අරමුණ දැනගන්න. රූපය පිළිබඳව දැනගත්ත සිත චක්කු විඥානය. ඔන්න ගොඩක් ස්කන්ධය. ශබ්දය පිළිබඳව දැනගත්ත සිත සෝත විඥානය. ගන්ධ සුවඳ පිළිබඳව දැනගත්ත සිත ගාන විඥානය. අරමුණ දැනගන්නවට විඥාන කියලා කියන්නේ. රසය පිළිබඳව දැනගන්න සිත චිව විඥානය. පහස පිළිබඳව දැනගන්න සිත කාය විඥානය. අරමුණු පිළිබඳව දැනගන්න සිත මනෝ විඥානය. තියෙනවද? තියෙනවා. විඥානස්කන්ධය. මේකේ තියෙන සංගුණ අර්ථයක්. මේ පහේම තියෙන හැංගිච්ච අර්ථයක්. එයි හැංගිච්ච අර්ථයක්. මේ අවිද්‍යාවෙන් මිදෙන්න කියන්නේ. මේක අවිද්‍යාව විස්තර කරන්න ගියොත් පැය ගාණක් යනවා. තේරෙනවද? ඒ ස්කන්ධයන්ගේ සංගුණ අර්ථය ගන්න ඕනේ එළියට. රූපස්කන්ධය රූප කියලා කතා කරාට සතර මහා ධාතු. වේදනාස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යය.
නැහැ කියනවා නම් යමෙක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. විඳිනවා නම් යම් කිසි කෙනෙක් නියත වශයෙන්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශයක් නැත්තම් විඳින්න බෑ. නාම ධර්මයට ප්‍රත්‍ය වීම. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්, වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්ම ස්පර්ශය නැමැති නාම ධර්මයේ වේදනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. තේරෙනවද කියන එක? අන්න සැඟවුණු අර්ථය ගන්න ඕනේ එළියට. සංඥා ස්කන්ධය නාම ධර්මයක්, ස්පර්ශය නාම ධර්මයක්, ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥා ස්කන්ධය. රූප සංඥා ගත්තත් ස්පර්ශ වෙන්නේ පෙ. රූපයට ස්පර්ශ වෙන්න ඕනේ. ශබ්දයට ගත්තත් ශබ්දය හඳුනාගන්නේ ස්පර්ශ වීම නිසා. නැත්නම් හඳුනන්න බෑ. ගන්ධ සුවඳ හඳුනාගන්නේ ස්පර්ශ වීම නිසා. රසය හඳුනාගන්නේ ස්පර්ශ වීම නිසා. පහස හඳුනාගන්නේ ස්පර්ශ වීම නිසා. අරමුණ හඳුනාගන්නේ ස්පර්ශ වීම නිසා. හැබැයි අපි කියනවා මං අඳුනගත්තා යාව. කවුද අඳුනගත්තේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දැක්කනම් ඒ දකින්න දර්ශනේ සත්‍යයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් සංගෝණ අර්ථය ගන්න ඕනේ එළියට අපි. වේදනා ස්කන්ධයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංඥා ස්කන්ධයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංස්කාර ස්කන්ධය ඒත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දිවට රසයක් ස්පර්ශ වුණොත් රස දැනගන්න සිතක් හැදී. නැත්තම් කවදාවත් සිතක් හැදෙන්නේ නැහැ. පිළිගන්නව නේ. ඒතොර ස්පර්ශය නේද එක කළා දුන්නේ. ඒ ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා සංස්කාරයට. සංස්කාර කිව්වේ කර්මවලට. මේ රසයේ මිහිරි නම් ලෝභ චේතනා. ආසාවෙන් විඳිනවනේ ලෝභ චේතනා. ඉතින් චේතනා කියන්නේ කර්මයෙන්. හරිද? ලෝභය කියන්නේ චේතනාව. ඒතකොට ලෝභ චේතනා. එතන චේතනාවක් නම් කර්මයක්. පැහැදිලිද? රස. ඒතකොට රස තණ්හාවට වැටෙනවා. එහෙනම් ඒතකොට සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. හොඳයි විඥානේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන්. සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන්. විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් එක තමයි මනස තියෙන්නේ. ඒතර වේදනා සංඥා සංස්කාර කියන්නේ නාම ධර්මයන්. ඒ ධර්මයන් පැටලිලා ඉන්නේ මේ රූප ධර්මයන් එක්ක. එතකොට නාම රූප දෙකයි. ඒ නාම රූප දෙක ප්‍රත්‍ය වෙනවා විඥානෙට. අන්න සැඟවුණු අර්ථය ගත්තා. එතකොට රූපස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. වේදනාස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. සංඥාස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. සංස්කාරස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. විඥානස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. දැන් මම මුලින් කිව්වනේ බුදුරජාණන් වහන්සේ සම්බෝධියටපත් වුණා කියලා ප්‍රකාශ කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් අවබෝධ කරපු නිසා. හේතු අවබෝධ කළා. හේතු නිරෝධ කළා. හේතු නිරෝධ. ඒ පිළිබඳව මම අවබෝධ කළා කිව්වා. ඒ හේතු නිරෝධ කරන ප්‍රතිපදාව පිළිවෙත මම අවබෝධ කළා. ඒ අවබෝධ කරන තාක්කල් මම සම්මා සම්බුද්දයි කියලා කිව්වේ නැහැ. යම් දවසක මම ඒ අවබෝධ කළාද මම සම්මා සම්බුද්දයි කියලා ප්‍රකාශ කරනවා කිව්වා. දැන් එහෙනම් අපි එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ඒ සංගෝණු අර්ථය ගන්න ඕනේද නැද්ද එළියට? විද්‍යාව. ඒ නොතේරෙන තාක්කල් නොවැටහෙන තාක්කල් අනවබෝධය තුල ඉන්න තාක්කල් අවිද්‍යාව. තේරෙනවද කියන එක පැහැදිලිද? එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සංගෝණු අර්ථය මනාව අවබෝධ වුණොත් දැන් හේතු අයින් කළොත් දැන් රූපස්කන්ධය හටගන්නේ සතර මහා ධාතු. හරිද? ඒතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා හරි මේක සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පැවැත්ම විනාශය තීරණය කළේ කර්මයයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා හේතු. රූපස්කන්ධය අවබෝධ කළා සතර මහා ධාතු හැටියට. ඒකේ හේතු අවබෝධ කළා කර්මයෙන් හැදිච්ච ආකාරයට. තේරෙනවද කියන්නේ? නිරුද්ධ කළා. මොකද්ද? හේතු නිරුද්ධ කළා බුදුරජාණන් වහන්සේ. ඒ හේතු නිරෝධය අවබෝධ කළා. එහෙනම් කර්ම අවසන්. බුදුරජාණන් වහන්සේ ආයි කර්ම කරාද? අපි කුසල කර්මත් කරනවා. හොඳයි ඒක අකුසල කර්මත්
නොදන්නකම හින්දා එනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මම රූපය අවබෝධ කළා, රූපේ හේතු අවබෝධ කළා, රූප නිරෝධය අවබෝධ කළා. ඒ කියන්නේ මම ආයි කර්ම හැදුවේ නැහැ. ඒ ප්‍රතිපදාව මම අවබෝධ කළා. ආර්ය ශ්‍රාංගික මාර්ගය මම අවබෝධ කළා. දැන් එතකොට අපි තොර වේදනාස්කන්ධය අවබෝධ කළා, වේදනාස්කන්ධේ හේතු අවබෝධ කළා, ඒ හේතු නිරෝධ කළා, ඒක අවබෝධ කළා, හේතු නිරෝධය අවබෝධ කළා, ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළා. දැන් එතකොට සම්මා සම්බුද්ධයි. දැන් අපි එතකොට විද්‍යාවද අවිද්‍යාවද? දැන් අවබෝධ කළා නැද්ද? අවබෝධ කළා නැත්නම් මොකේද? ඒ නිසා තමයි අවිද්‍යාව කිව්වේ. එහෙනම් අවබෝධ කරන්න පුළුවන් නේද මේක? අවබෝධ කරන්න පුළුවන්. ඒතර සංඥාස්කන්ධය අවබෝධ කළා. සංඥාස්කන්ධය ඇති වෙන හේතු අවබෝධ කළා. ස්පර්ශ ප්‍රත්‍යයමයි. වෙන ධර්මතාවයකින් නෙමෙයි. හැබැයි ඒක දිගටම හොයාගෙන ගියොත් චන්දරාගය කියන තැනටම යනවා ආපහු. දිගටම හොයාගෙන ගියොත් නැත්තම් මූලික ධර්මතාවයේ ස්පර්ශ ප්‍රත්‍යය. එතකොට හේතු අවබෝධ කළා. හේතු නිරෝධය අවබෝධ කළා. සංඥාව අවසන් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. අන්න නිරෝධය අවබෝධ කළා. ඒකට ප්‍රතිපදාව අවබෝධ කළා. එහෙනම් ඒ සංගුණ අර්ථය ගන්න ඕනද නැද්ද එළියට? සංගුණ අර්ථය ගත්තා නම් විද්‍යාව. සංස්කාර ස්කන්ධය බුදුරජාණන් ශ්‍රී දේශනා කළා මම අවබෝධ කළා. ඒක හේතු අවබෝධ කළා. ඒත් ස්පර්ශ ප්‍රත්‍යය. ඒ හේතු නිරෝධය අවබෝධ කළා. එන ස්පර්ශය නිරුද්ධ කරන්න ඕනේ. නිරෝධය අවබෝධ කළා. ඒකට මාර්ගය ප්‍රතිපදාව මම අවබෝධ කළා. එහෙනම් හේතු අයින් කරොත් ඒ නිරෝධය ඒ නිවනයි. ඒකට මාර්ගය මම අවබෝධ කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෝකෝත්තර පැත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. තොර විඥානස්කන්ධය අවබෝධ කළා. විඥානස්කන්ධේ හේතු අවබෝධ කළා. නාම රූපච්ඡ විඥාන. හේතු අයින් කළා. නාම රූප දෙකට ආයි ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ නැහැ. නාම රූප දෙක සකස් වුණේ පෙර කර්මෙන්. එහෙනම් මම කර්ම අයින් කළා. හේතු මූල හේතු අයින් කළා කර්මයයි. සංඥාවට මූල හේතුවත් කර්මයයි. ස්පර්ශය අපි ගත්තට කර්මයේ හේතු. වේදනාවටත් කර්මයේ හේතු. රූපස්කන්ධයටත් කර්මයේ හේතු. විඥානස්කන්ධයට ප්‍රධාන වශයෙන් ගන්නවා නාම රූපච්ඡය විඥානං කියලා. හැබැයි ගැඹුරට හොයලා ගියාම කර්මය තමයි අහුවෙන්නේ. අන්න සංස්කාර. ඒතර බුදුරජාණන් වහන්සේ හේතු අයින් කළා. ඒ කියන්නේ කර්මයි සකස් කළේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහටම ආයි කර්ම සකස් කළේ නැහැ. ඒ තමයි නිවන. එතකොට දැන් අපි එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සංගෝණ අර්ථය ගන්න ඕනද එළියට නැද්ද? හැංගිලා නේද තියෙන්නේ? ඒ හැංගිලා තියෙන තාක්කල් ඔය පහ අල්ල ගන්න. තදින් අල්ල ගන්න. මොකටද? උපාදාන කරන් ඉන්න. පංච උපාදානයි. පංච කිව්ව පහට උපාදාන කිව්ව තදින් ගන්නවට. ඒ පහ උපාදාන කරගෙන ඉන්නවද දුක්ඛ? පංච උපාදානස්කන්ධ දුක්ඛ. අන්න තොර හටගන්ම අවබෝධ කළා, හේතු අවබෝධ කළා, හේතු නිරෝධය අවබෝධ කළා, ඒ ප්‍රතිපදාව අනුගමනය කළා. දුකෙන් මිදෙයිද? මිදෙනවද නැද්ද? ඒ සම්මා සම්බුද්ධියටපත් වුණා කියන්නේ දුකෙන් මිදුණා කියන එකනේ. එහෙනම් අපි මේ ධර්මතාවයන් ටික එහෙනම් සංගුණ අර්ථය ගන්න ඕනද නැද්ද? ගන්න සංගුණ අර්ථය. සංගුණ අර්ථය අරගෙන හේතු අයින් කරන්න. හේතු නිරෝධ. ඒ නිවනයි. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගය. එදාට දකි මං ආවේ මේ පාරේ. ඒ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය නෙවෙයි පාරේ තමයි මං ඇවිල්ලා තියෙන්නේ. දන්නේම නැහැ තමන් හැබැයි ඇවිල්ලා තියෙන්නේ එතනට. ප්‍රත්‍යක්ෂ කළා බලපුවාම තමයි තේරෙන්නේ ඇවිල්ලා තියෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. අර ස්කන්ධ පහේ සංගුණ අර්ථය එළියට ගත්තාම තමන්ටම පෙනේ මං ඇවිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු පාරේ කියලා. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ධර්ම දේශනාව අවසන් කරමු. කාලය දැන් එතකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා එතනින් හරි කරන්න දෙයක් නැහැ. විද්‍යාව උපදවල ඉවරයි. එතකොට පරලෝසපත් වෙන්නේ කාලක්‍රියා කරන්නේ මරණයටපත් වෙන්නේ ඉතින් පිරිනිවන් පානවා. ඒකට කියන්නේ ලස්සන වචනයක් නේ. එතකොට මේ භවයේ මොකද්ද කරන්නේ? දැන් මෙච්චර කාලයක් නම් කාලක්‍රියා කළා. පරලෝසපත් වුණා. මැරුණා කියන. දැන් මේ වචනේ වෙනස් කරගන්න කැමති නැද්ද මේ භවයේ?
කරගන්න වෙනවද නැද්ද කවදා හරි? කවදා හරි කරගන්න වෙනවා. හොඳයි. එතනට බණ කිව්වේ සසරෙන් නිවනට. උත්සාහවන්ත වෙන්න පුළුවන්. සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මතා දෙක එක්ක ගමන යන්න. ඒ දෙන්නව තියලා ගමන යන්න බෑ. ඒ දෙන්නත් එක්ක තමයි යන්නේ. ළඟින්ම තියාගන්න. අත්ත හරින්නම එපා. ළඟින්ම තියාගන්න. හොඳට ආශ්‍රය කරන්න. තේරුණා? ආශ්‍රය කරන්න සුදුසුම දෙන්න. කවුද? සතියයි යෝනිසෝ මනසිකාරය. තියෙනවද? නැත්තම් අඩ ගහලා ගන්න. තේරෙන්නේ? ළඟින්ම තියාගන්න. නිවනවා. සසර නිවන. දුක් ගිනි නිවනවා සසර. හොඳයි. දායකත්වයේ මාරවිල පදිංචි මෙවුලින් රුද්‍රිගෝ සහ කුමුදිනෝ ශ්‍රියාකාන්ති රුද්‍රිගෝ යනයි විසින් දෙපාර්ශ්වයේම පරලෝසප ඥාතීන් සංසාරගත ඥාතීන් සිහිපත් කරනවා. දරු මුණුබුරන්ගේ රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීම සඳහා සිත ප්‍රාර්ථනා කරනවා. සම්බුද්ධ ශාසනය අතිපූජනීය ආර්ය මහා සංඝරවණට දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ලංකා හා ලෝකවාසී සියලු දෙනාට පවත්නා කොරෝනා වසංගතයෙන් මිදීමට සිත ප්‍රාර්ථනා කරනවා. පළමුවෙන් පරලෝසප සියලු ඥාතීන්ට අනුමෝදන් කරන අපින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඊතා ඉක්මන් භවයකදී මේ සියලු දෙනා පරලෝසප යම් කෙනෙක් ඇද්ද පින් බලාපොරොත්තු ඒ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ පරලෝකීය සියලු ඥාතීන් ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ඒ දරු මුණුපුරන්ගේ රැකී ආරක්ෂා කටයුතු හා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සම්බුද්ධ ශාසනය අති පූජනීය ආර්ය මහා සංඝරත්නයට දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ලංකා හා ලෝකවාසී සියලු දෙනාටම මේ පවත්නා වූ කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා මේ වසංගතය ඉතා ඉක්මනින් අපේ රට ඇතුළු මේ ලෝකයෙන් ඉතා ඉක්මනින් රටෙන් තුරන් ලෝකයෙන්ම තුරන් වේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. අවසාන වශයෙන් ඔබ අප සෑම දෙනාටම මේ උතුම් කුසල ශක්තිය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං අත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු